වයිස්රොයි ස්පෙෂල් නමි සිංහල කියවන පාඨකයා වෙත දායාද කෙරෙන මෙම කෘතිය එවකට තැපැල් අමාත්‍යාංශ ලේකම්වරයාද සිටි වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් 2012 වසරේදී ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද කෘතියේ සිංහල පරිවර්තනයයි. හේමසිරි ප්‍රනාන්දු මහතා අතින් එසේ අකුරු කෙරෙන්නේ ඉන් අවුරුදු 25කට පෙර තරුණ නාවික නිලධාරියෙකු හා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරයකට ඥාතිත්වයක් දැක්වූ තමාගේම මැදිහත් වීම කැපකිරීම හා නොපසුබස්නා වීර්ය ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ වයිස්රොයි ස්පෙෂල් නැමැති වාර්ෂික දුම්රියේ උප්පත්ති කතාවයි. එය පුදු සිද්ධාමයක් පිළිබඳ විස්තර වාර්තාකරණයක් ලෙස පමණක් නොව විටක නවකතාවක් ලෙසද විටක පුද්ගල හැකියා සංවර්ධන හා අභිප්‍රේරණ කෘතියක් ලෙසද වාර්ෂික දුම්රිය පිළිබඳ ගැඹුරු හා පුළුල් පර්යේෂණ හා විමර්ශනීය කෘතියක් ලෙසද සියල්ලට සමසමව ස්වයං ලිඛිත චරිතාපදානයක එක් පරිච්ඡේදයක් ලෙසද ලියා තැබීමට ඔහු සමත්ව තිබුණා. අත වශයෙන්ම වයිස්රොයි ස්පෙෂල් වලට අදාළව මගේ දායකත්වය ඉංග්‍රීසි පොත සිංහල පාඨකයා වෙනුවෙන් දායාද කිරීම කියන පුංචි පංගුව පමණයි. මේ වැඩේදී සහ ඉතිහාසයේ විසින් මේ දේවල් ලියා තැබීමේදී කෘතිය ගැනත් දුම්රිය ගැනත් රන් අකුරෙන් ලියවිය යුත්තේ හේමසිරි ප්‍රනාන්දුගේ නමයි. ඒ කැපකිරීම හා ඒ ධෛර්යය පිළිබඳ කතාවයි. මුල් කෘතිය එළි දැක්වීමෙන් පස් වසරකට පසු එක්තරා සවස් පරුවක මහජන බැංකුවේ සභාපතිතුමාගේ කාර්යාලයේදී මුල් කෘතියේ කතුවරයා විසින් මේ කෘතියේ සිංහල අනුවාදනය සිදු කරන්නේයි මට ආරාධනා කළා. ඔහු සභාපතිවරයා ලෙසත් මම බැංකුවේ මාධ්‍ය කළමනාකාරවරයා ලෙසත් මගේ ආයතන ප්‍රධානියා විසින් කරනු ලැබූ ඒ ආරාධනය මට බාර ගන්න සිද්ධ වෙන්නේ එක්තරා විදිහක නියෝගයක් හැටියට. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සිද්ධ වෙන්නේ එකම තට්ටුවේ හිටියා මම දවස් කිහිපයක් තිස්සේ සභාපතිතුමාව මග හරිමින් ඉන්න එක. සාමාන්‍යයෙන් අපි දෙන්න දවසකට උදේ හවස අවම වශයෙන් දෙපාරක්වත් මුණ ගැහුණා මහජන බැංකුවේ ඉන්නකොට. ඒ විදිහට කට්ටිපණිමින් මම කරන්නේ මේ අවුල ලියා ගන්න ක්‍රමයක් කල්පනා කරන එක. නමුත් මම එකක් දන්නවා. බැංකුවේ සේප්පුවේ දාපු දෙයක් නැති වුණා. ඒ හිතේ දාගත්ත දෙයක් එහෙම ලේසියෙන් අමතක වෙන්නේ හෝ නැති වෙන්නේ නැති බව. සම්භවනීය අමුත්තනි. ඒ අතර හෙමින් සීරුවේ මම උදේ දවල් රැ වේලාව වෙන් කරගනිමින් The Viceroy Special සිංහලයට දාන්න පටන් ගත්තා. මේ ධාරාවට හාත්පසින්ම වෙනස් ආරේ නවකතා තුනක් සහ වෙනත් කෘති තුනක් ලියා තිබුණු මගේ පළවෙනි පරිවර්තනයේට මම අත ගහන්නේ එහෙමයි. සති කිහිපයකට පස්සේ දවසක් බැංකුවේ ඉඳලා ගෙදර යනකොට හරියටම මට දැන මතකයි විහාර මහදේවී උද්‍යානයේ ඉස්සරහ කල ලයිට් එකේ මම නවත්තගෙන ඉන්නකොට සභාපතිතුමාගේ කාර්යාලයෙන් නැමතුමා කියනවා අනමසල්ගල් මහත්මිය කතා කරලා මට කියනවා චෑමන් පොඩ්ඩක් ඔයාලට කතා කරන්න බලනවා කියලා. ෆෝන් එක අරගෙන මගෙන් අහනවා කොහොයාට කරන්නේ නැද්ද කියලා. මම දන්නවා ඒක මොකක් ගැනද අහන්නේ කියලා. හරිසම පටන් ගන්නම් කියලා ඒ වෙනකොට කියනකොටත් මම පරිච්ඡේද 7ක් 8ක් විතර සම්පූර්ණයෙන්ම අවසන් කරලා තිබුණේ. හැබැයි විහාර මහදේවී එක ගාවින් නම් මාළමේ මගේ නිවසට එන කලින් මම කල්පනා කරමින් ආවේ බැරි වෙලාවත් ඒ වැඩේ පටන් අරගෙන නොතිබුණා නම් මට මොකද වෙන්නේ කියලා. අකුරු වචන වාක්‍ය ඡේද එක එක පෙරලගෙන යනකොට මම මේ වැඩේට අසීමාන්තිකව ආදරය කරන්න පටන් ගත්තා. සිකුරාදා දවස්වලට නුවර ඉඳන් පොල්ගහවෙල කෝච්චිය ආපු කාලේ යලිත් සිහි කරමින් කොළඹ රස්සාව කරන්න පටන් ගත්ත මුල් කාලේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය කරගත්තේ කෝච්චිය. ඒ ගමන් කරමින් මම ලැබූ වින්දනය සහ ප්‍රබෝධය ආයේ මම මනසින් ලබන්න පටන් ගත්තා. වයිස්රොයි ස්පෙෂල් ඉංග්‍රීසි අකුරු වචන අතරින් විශේෂ කුමක් වුවත් බොහෝ පරිවර්තකයින්ට අහිමි මුල් කෘතිය අභිබවා ගොස් මුල් කෘතියේ කතුවරයා සහ මුල් කෘතියේ පරිසරය ඇසුරු කිරීමේ වාසනාව ලේඛකයෙක් හැටියට මට හිමි වුණා. මම උපදින්නත් අවුරුදු 6-7කට කලින් දෙමටගොඩ මරදානේ රත්මලානේ අංගන හෝ දාවනාගාර පමණක් නොව එපිට සහ මෙපිට සිදු වුණු බොහෝ දේ තුල මම වයිස්රොයි ස්පෙෂල් අස්සේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ වාසනාව මට උදා වුණා. ඒ ඇසුර මාව අසීමාන්තිකව ප්‍රබෝධමත් කළා. මාව
නොසෑහෙන්න පෝෂණය කළා. ඒ අතරේ මම ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයෙක් හැටියට පත් වෙලා එනවා. ඒ සති 6ක් හෝ 7ක් තුල මම මේ පොත දිවාරය නොබලා සිංහලයට දාන්න කටයුතු කරනවා. සති 6ක් හෝ 7කින් මේ පොත සම්පූර්ණයෙන්ම සිංහලයට දාලා අවසන් කරනවා. සෝදුපත් බලලා අවසාන වශයෙන් මුද්‍රණාලය වෙත යොමු කිරීමට සුදුසු තත්ත්වයට පත් කරන්න තවත් මාසයක් හෝ දෙකක් මට ගත වුණා. සියල්ල අවසන් කරපු පොත මාසයක් දෙකක් යනකල් මුද්‍රණය වෙන බවක් නොදැක්ක නිසා පරිවර්තිත කෘතිය දැකීමේ නොනින් ආශාවෙන් හිටපු හෙම්සිරිස මට කියලා ඇති වුණු තැන මගේ පිරිත වාසනාවට කතා කරලා කියනවා මුට බැරි නම් ඔයාවත් මේක අරගෙන ගිහින් දීලා වැඩේ පටන් ගන්න කියලා. ඒ ත්‍රිකුණාමලයේදී පොතහස මුද්‍රණද්වාරයෙන් එළියට ඇවිත් තවත් මාසයක් පුරා මගේ කාර්යාල කාමරේ පැත්තක ගොඩ ගහලා මම තියාගන්නවා. ඒකට හේතුව පොත එළි දැක්වීම සම්බන්ධයෙන් ඔහු මට කොන්දේසියක් සහ අභියෝගයක් දාලා තිබුණා. ජනාධිපතිතුමා එක්ක මිසක් වැඩේ කරන්න බෑ. සාහිත්‍ය කලා වැඩක් වෙනුවෙන් වෙලාවක් දෙන්න දෙපාරක් කල්පනා කරන්නේ නැති බව දැනගෙනත් ජනාධිපතිතුමාගෙන් දිනයක් කිලින් සකස් කරපු ලියුමක්, එහෙම සකස් කරපු ලියුම් ගණනාවක් අලුත් කරමින් ඩයරියක් සදාගෙන මම ලියුම දෙන්න හොඳ වෙනාවක් වෙනකන් බල හම් වෙනවා ආපහු වෙනවා යනවා මූණ දානවා ආපහු වෙනවා මූඩ් එක බල හිටියා. තුන්කල් බලලා පෙරමග නිමිති බලලා ඉවසලා කල්මැනලා මම ලියුම ජනාධිපතිතුමාට දී කරා. හෙට පුළුවන් කිව්වනම් මොන දහම් ගැටයක් හරි දාලා හෙටම කරනවා කියන අදිෂ්ඨානයෙන් දින පොත පෙරලා දිනයක් වෙනකල් දිනයක් අරගෙන මිසක් මෙතනින් යන්නේ නැහැ කියන ඒකායන අදිෂ්ඨානයෙන් මම පැජට් එකේ ජනාධිපතිතුමාගේ නිල ආසනයේ යහපැත්තේ අත් දෙක බැඳගෙන ඉඳගෙන හිටියා. ජනාධිපතිතුමා ඩයරි අතර ගත්තෙම මාර්තු මාසේ නම් ඔළුව උස්සන්නවත් බෑ කියන වචනයත් එක්ක කොහොම හරි පෙරලා මාර්තු 6 වෙනිදා හවස 4ට ජනාධිපතිතුමා වෙලාව දුන්නා. කොළඹින් දුර ඈත ගම්වල ඉපදිලා නිදහස් අධ්‍යාපනය නිසාම දනිපනි ගහලා ඔළුව උස්සගත් අපි වගේ මිනිසුන්ට රාජ්‍ය නායකයා, රාජ්‍ය ප්‍රධානීන් සහ මේ වගේ සම්භාවනීය පිරිසක් එක්ක සාහිත්‍ය කලා වැඩක් දායාද කරනවා, එළි දක්වනවා කියන්නෙම එක්තරා විදිහක තාමත් මට හිතෙන්නේ හීනයක්ද කියලා. අද උදේ වරුවේ නම් තිබුණු රාජකාරී වැඩ කටයුතු දවල් වරුවේ පාර්ලිමේන්තුව යන්න සිදු වුණු නිසා සමහර රැස්වීම් කල් ගිය නිසා අධිකරණ ජනාධිපතිතුමා පොරොන්දුණු වෙලාවට මෙහි එන්න බැරි වුණා. ජනාධිපතිතුමා කතා කරලා කිව්වා වැඩේ පටන් අරගෙන කරගෙන යන්න විනාඩි 5කට හරි ඇවිත් යන්න සූදානම් වෙනවා උත්සාහ කරනවා කියලා. කරු අර්ජුන රණතුංග අමාත්‍යතුමනි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා විෂයවාර අමාත්‍යවරයා ලෙස නිහඬව නමුත් තිරව ප්‍රගතිශීලී හා විප්ලවීය ප්‍රවේශයන් ගණනාවකට එළඹෙමින් තිබෙන බව දකින්න තියෙනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් වෙනුවෙන් නායකත්වය දීමට හැකියාව ලැබේවා යන ප්‍රාර්ථනාව සමග කාලය වෙන් කිරීමෙන් පැමිණීමට ගෞරවනීය ස්තුතිය පුද කරමින් මේ අවස්ථාවට ඔබතුමාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මම දන්නවා ඔබතුමා VIP box එකේ කඩලා කකා මැච් කරලා පුරුද්දක් නැහැ. ඔබ පිට්ටනියට බහලා සක්‍රීයව ගේම් එක ප්ලේ කරපු කෙනෙක් හැටියට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ මේ වෙනසට නායකත්වය දෙන්න පුළුවන්. දරු අශෝක අබේසිංහ රාජ්‍ය අමාත්‍යතුමනි, ජාතික දුම්රිය කෞතුකාගාරයට අලුත් තැනක් නෙමේ සහ දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් හැටියට අලුත් තැනක් නොවන බව දිස්ත්‍රික්කයේ කෙනෙක් හැටියට මම හොඳටම දන්නවා. ජාතික දුම්රිය කෞතුකාගාරය ඉදිකිරීම ඇතුළු දුම්රිය සේවයේ අභිමානය වෙනුවෙන් කෙරෙන බොහෝ දේ වෙනුවෙන් ඔබේ සාධනීය මැදිහත් වීම සිදු වෙන්නේ වසර කිහිපයක සිට බව අපි දන්නවා. ඒ ගෞරවය ඔබතුමාට ලබා දෙමින් මේ අවස්ථාවට ඔබතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වසර ගණනාවක් තිස්සේ ඉතාම තීරණාත්මක තීරණ ගනිමින් ඉදිරි ගමන වෙනුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් බොහෝ දේ කරපු කෙනෙක්. ඔබට ඔබේ සේවා කාලය පිළිබඳව ඔබේ දුර කාලය පිළිබඳව ආපසු හැරි බලලා ඔබට සිංහාවලෝකනයක් කරන්න පුළුවන් තරමේ ප්‍රවේශයන් ගණනාවකට පය ගහපු කෙනෙක් ඔබ. ඔබතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ජනාධිපතිතුමා නියෝජනය කරමින් අද දවසේදී වෛශ්වික ස්පෙෂල් එළි දැක්වීම වෙනුවෙන්
පැමිණි චතුරිකා සිරිසේන මහත්මිය ඔබතුමියවත් ඉතාම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් ජනසන්නිවේදනයේ පිළිබඳ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මනි ඔබතුමාවත් ඉතාම ගෞරවයෙන් මේ සම්භාවනීය සභාව වෙනුවෙන් පිළිගන්නවා. හේමසිරිස සාමාන්‍යයෙන් මුල් කෘතියේ කතුවරයා ආරාධිතයෙක් ලෙස සහභාගී කරවගෙන ඒ අනුවාදනය එළි දක්වන්න ලැබෙන්නේ කෙනෙකුට ඉතාම කලාතුරකින්. මම හිතන්නේ 1000කට එකක්වත් එහෙම අවස්ථාවක් මුළු ලෝකෙම උදා වෙනවා කියලා. අනුවාදනයක එළි දැක්වීමක් වෙනුවෙන් අනුවාදනය දෙවැනි භාෂාවෙන්ද කියවිය හැකි මුල් කෘතියේ කතුවරයා සහභාගී වීමම ලේඛකයා හා නිර්මාණය වෙනුවෙන් දක්වන ඉහළම ගෞරවයක් සහ ඒ නිර්මාණය තක්කඩිකමක් නොවන බවට ප්‍රත්‍යක්ෂ සාක්ෂියක්. මේ සිංහල වරලා දුන්නේ පිරිපහදු කරලා දුන්නු අද දවසේ මෙම කෘතිය එළි දැක්වීමේ අවස්ථාවේ මුඛ්‍ය දේශනයේ පවත්වන බුදුදාස ගාපති මහතා සහ අද දවසේ මෙහි විශේෂ ආරාධිත දේශනයේ පවත්වන රාවී පුවත්පතේ කතුරු වික්ටර් අයිවන් මහතා ඉතාම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාව සඳහා පිළිගන්නවා. කරු ජනතා නියෝජිතයිනි ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණ සිටින ඉහළ පරිපාලන මහත්මීනි ඒ වගේම ගරු අමාත්‍යාංශ ලේකම්තුමන්ලා සහ අමාත්‍යාංශ නියෝජනය කරමින් මේ පැමිණ සිටින මහත්මීනි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී වසන්ත කුමාර් පීපල්ස් ඉන්ෂුරන්ස් සභාපති ජාන අමරතුංග පීපල්ස් ලීසිං ප්‍රධාන විධායක සබ්රි ඉබ්‍රාහිම් යන මහත්වරුන් ප්‍රමුඛ ඒ ආයතන නියෝජනය කරන ඉහළ කළමනාකාරීත්වයේ විධායක කළමනාකාරීත්වයේ නිලධාරීන් ඇතුළු මහත්මීනි මෙහි පැමිණ මා වෙනුවෙන් වටිනාකමක් ලබා දුන්නාට බොහොම ස්තුතියි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මැතිතුමනි, පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමනි, යුද හමුදාපති චීෆ් මාර්ෂල් කපිල ජයන්පති මැතිතුමනි, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ මැතිතුමනි, ඔබතුමන්ලා ප්‍රමුඛ සියලුම ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් මහත්මීනි ඉතාම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ජාතික දුම්රිය කෞතුකාගාරයේ ඉදිකිරීම වෙනුවෙන් වැඩි කැපකිරීමක් කරන ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ දුම්රිය වෘත්තීය සමිතිය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වන නොනවරුනි මහත්වරුනි ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. අධිකරණාධිපතිවරි ඔබතුමන් පොරොන්දු වූ පරිදිව මේ සභාවට මොහොතකට හෝ ගොඩ වෙන බව අපට විශ්වාසය තිබුණා. ඒකයි අපි කියන්නේ අපිට හැමදාම මෛත්‍රී විශ්වාසයි කියලා. ස්තුතියි කාලය වෙන් කරගැනීමෙන් මේ ස්ථානයට පැමිණියාට මහත් ගෞරවයක්. එකක් පුද්ගලිකව මටත් මේ මුල් කෘතියේ කතුරු හේමසිරි ප්‍රනාන්දු මහතාටත් අප දෙදෙනා විසින්ම නිර්මාණය කරනු ලැබූ මේ සාහිත්‍ය කලා කටයුත්ත ඇගයීම සඳහා එවැගේම දුම්රිය ප්‍රවාහන සහ මේ නේක විද සබැඳි විෂයන් සම්බන්ධයෙන් ඔබතුමා ලබා දෙන අවධානය, ගෞරවය සහ පිළිගැනීම සපත කරමින් ප්‍රත්‍යක්ෂ කරමින් මේ සභාවේ අසුන්ගත් ආරම්භ සභාවට පැමිණියාට බොහොම ස්තුතියි. ඒ විශාල ගෞරවයක්. ප්‍රශාන්තපතුමනි ඔබතුමාගේ ආරාධනය පිළිගෙන මේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් පුද්ගලිකව මා වෙනුවෙනුත් වයිස්රෝයි ස්පෙෂල් කෘතිය වෙනුවෙනුත් මේ මුල් කෘතිය හා කතුවරයා වෙනුවෙනුත් ලංකාවේ සාහිත්‍ය කලාව දුම්රිය ආදී මේ සම්බන්ධී නේක විෂයන් කෙරෙහි විශාල වටිනාකමක් හා ගෞරවයක් ලබා දුන්නා. ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පුද කරමින් මේ අවස්ථාවට ආදරයෙන් මා පිළිගන්නවා. මා කියමින් සිටියේ
වාණ්‍ය දණ්ඩක් පදම් කරනවා වගේ විටක රත් කරමින්ද විටක සිසිල් කරමින්ද විටක තලමින්ද විටක පිරිමදිමින්ද විටක වීසි කරමින්ද විටක සුරකිව තබා ගනිමින්ද මා හැදූ මහනුවර ශාන්ත සිල්වස්ත්‍ර විද්‍යාලය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය නීති විද්‍යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය නියෝජනය කරන සියලු දෙනා අවුරුදු 19 දී මාධ්‍යවේදියෙක් හැටියට රස්සාව පටන් අරගෙන ගෙවුණු අවුරුදු 12ක් තිස්සේ විවිධ ආරෙන් රස්සාව කරපු තැන්වල හම්බුණු සහෝදර සහෝදරියන් මාධ්‍ය සංඝයන් වෘත්තීය සංඝයන් සියලු දෙනාම අතිතාම ගෞරවයෙන් පිළිගන්නවා. උපන් දාසික අද දක්වා මා පසැසූ ඇදපළදු නිවැරදි කළ මා වෙත දිව්‍ය හා ශක්තිය දුන් සියලු ඥාතීන් සියලු හිත මිත්‍රයින් සියලු මා ඇසුරු කරන්නවුන් හා සමීප සංඝයිනි. ලේඛකයාගේ හුස්ම පොත පාඨකයායි. පාඨකයා නැති කල්හි ලේඛකයෙක් නැත. පාඨක ජන සමූහය නියෝජනය කරමින් මේ පැමිණි ඔබ සියලු දෙනා ගෞරවය හා ස්තුතිය සමග පිළිගනිමි. මා මිත්‍රාතුල මහවැලිගේ ජනක ලියනගේ ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මිත්‍රවරුන් ප්‍රමුඛ ඕනෝන්ගේ කණ්ඩායම් සියල්ලටවත් වැඩිවරක් ඇද්ද මගේ කාර්ය මණ්ඩලයටත් මාගේ ගෞරවය පුද කරමි. වාසනාවට මගේ අම්මට මගේ අප්පච්චිට සහ දුම්රිය කෞතුකාගාර කමිටුවට මම ස්තුති කරන්න යන්නේ නැහැ. මේ වැඩේ කොඳුනාරටිය ඔබයි. ඔබ නොවන්නට මෙවන්නක් නොමැත. අවසන් වශයෙන් ඉතිහාසයේ ලියා තැබීම පිණිස යමක් සඳහන් කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකාව කියන්නේ මතු පරපුර වෙනුවෙන් දායාද කළ යුතු සුවිශේෂී දුම්රිය සංස්කෘතියක් තියෙන රටක්. අවුරුදු 150ක් තිස්සේ ඒ හරහා අපිට එකතු වුණු දේවල් බොහෝමයි. වයිස්රොයි ස්පෙෂල් වාස්තු දුම්රිය ඒ මහා සංස්කෘතියේ තීරණාත්මක නියෝජනයක්. තවත් ඒ වගේම නොනැසී රැකගත යුතු හා අනාගතයේ වෙනුවෙන් පුනරුත්පත්තිය දිය යුතු දේවල් බොහෝමයි. ඒ වෙනුවෙන් ජාතික දුම්රිය කෞතුකාගාර කමිටුව දිවාරයන් නොබලා වෙහෙස වෙන බව අපි දන්නවා. ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න තවත් අනුග්‍රහය හා ශක්තිය ලබා දෙන්න අවශ්‍යයි. රාජ්‍ය හෝ ආණ්ඩුව පමණක් නෙවෙයි. යුග පවතින මෙවැනි අමිල ව්‍යාපෘති වෙනුවෙන් දිරිදීම පුරවැසියන් වන අපගේ යුතුයකමක්. කර්ජනාධිපතිතුමනි, වයිස්රොයි ස්පෙෂල් කෘතියේ කර්තෘ අයිතියද ප්‍රකාශන අයිතියද ඇතුළු පොතේ සෑම සියලු අයිතියක්ම මේ මොහොතේ සිට මා ජාතික දුම්රිය කෞතුකාගාරය වෙත පරිත්‍යාග කරනවා. ඒ එක කොන්දේසියක් මත. වයිස්රොයි ස්පෙෂල් සිංහල කෘතිය අලෙවි කිරීමෙන් ලැබෙන හැම සතයක්ම ජාතික දුම්රිය කෞතුකාගාරයේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙන් යොදාගත යුතුයි කියන එක තමයි මගේ කොන්දේසිය. වයසට යනකම් ජීවත් වුණොත් මරදානෙන් යනකොට රේල්වේ මියුසියම් එක දිහා බලලා සතුටු වෙන්න තිබුණොත් ඒකම පමණක් හොදටම ඇති. මේ අවස්ථාවේ මම ඔබතුමාට දෙන්නගෙන් විශේෂයෙන්ම අත්කර්ජනාධිපතිතුමාගෙන් සහ විශේෂ අමාත්‍යතුමන්ගෙන් දුම්රිය ලෝලීන් සහ දුම්රිය ප්‍රේමීන් වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකා ජාතික දුම්රිය කෞතුකාගාරය කියන්නේ ජාතික අවශ්‍යතාවයක්. මේ වෙනුවෙන් ඔබතුමාලගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලබා දෙන්න. ඒ වගේම ජාතික දුම්රිය කෞතුකාගාරයට ඇවිත් ඒ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්න කියලා දුම්රිය කමිටුව වෙනුවෙන් මම ඔබතුමාලගෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි හැමෝම එකතු වුණාම කොළඹ කෞතුකාගාරය दिल्ली इस्लामाबाद जकार्ता हो इन එහා තියෙන කෞතුකාගාරවල ගුණාත්මක මට්ටම අනුභවයන් පුළුවන් වේ. අපිට යෝකෝ ටෝකියෝ මට්ටමට කොළඹ ජාතික දුම්රිය කෞතුකාගාරය ගේන්න බැරි වෙන එකක් නෑ. මෙත්‍රපුරේ වයිස්රොයි ස්පෙෂල් සිංහල අනුවාදනය කෘතිය වගේම මේ වේද දැක්වීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සිතිවිල්ලකින් වචනයකින් හෝ ක්‍රියාවකින් දායක දැක්වූ සියලු දෙනාට ස්තුති කරමි. ඔබ සියලු දෙනා පිළිගනිමි. වෙන්වෙන්ම නම් කියා පිළිගැනීමට මගේ හැරුණු සියලු දෙනා ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට ස්තුතිපූර්වකව පිළිගනිමි. මේ පැමිණි ඔබට කරන ගෞරවයක් ලෙස අද දවසේ මෙහි සිටින සියලු දෙනා වෙනුවෙන් තිලිනයක් ලෙස නොමිලේ වයිස්රොයි ස්පෙෂල් අනුවාදන කෘතියේ අයිතිය තහවුරු කරගන්න අවස්ථාව දෙන්න කල්පනා කරලා තියෙනවා. අරගන්න, කියවන්න, වටින්නේ ඔබේ ප්‍රතිචාරය. ස්තුතියි. අතීතයට ගිය ගමනක් වර්තමානයේ පිළිබඳව කළ සොයාබැලීමක් විමර්ශනයක් ගවේෂණයක් රසවින්දනාත්මක නිමවීමක්